ट्यूटोरियल එකේ ප්‍රශ්නාංක 9 සාකච්ඡා කරන්න පටන් ගමු. මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ පන්දරවල වෙසෙනන්ගේ භාවිතය සඳහා රසායනික සමාගමක් විසින් ද්‍රව බියුටේන් වලින් පිරුණු භාජන සාධන. මේ ප්‍රශ්නය. හරි. ඉන්න මම ඔයාලට ප්‍රශ්නේ දාන ස්ක්‍රීන් එකට. බියුටේන් දාහනය සඳහා තුලිත රසායනික සමීකරණය ලියා දක්වන්න කියලා තියෙනවා පළවෙනි කොටසේ. तो මේක තමයි තුලිත රසායනික සමීකරණය වෙන්නේ. මට කියන්න ඕන කරලා තිබ්බේ මෙන්න මෙතන දෙකේ ඉලක්කම තියෙන එක ගැටලුවක් නෙවෙයි. මොකද මේක දාන එන්තල්පිය සඳහා වන තුලිත රසායනික සමීකරණය නෙවෙයි. ඒ නිසා දෙකේ ඉලක්කම තිබ්බට ගැටලුවක් නැහැ. දාන එන්තල්පිය සඳහා තුලිත රසායනික සමීකරණය ලියන්න කියලා තිබුණා. ඔය දෙකේ ඉලක්කම එන්න බෑ. හරි. B කොටස B කොටස බලන්න B කොටස මොකක්ද කියන්නේ කියලා. B කොටස කියනවා සාමාන්‍ය උෂ්ණත්වය පීඩන යටතේ වායු මවුල එකක් ගන්නා පරිමාව. වායු මවුල එකක් ගන්නා පරිමාව ඝන ඩෙසිමීටර් 24ක් වේ. කඳුරු වාසියක් වාජනය කරන ද්‍රව බියුටේන් වලින් ලබාගත හැකි බියුටේන් වායු පරිමාව ඝන ඩෙසිමීටර් 1.4ක් බව තාක්ෂේරු කර ඇත. වාජනය කරන ද්‍රව බියුටේන් ස්කන්ධය ගණනය කරන්න. එතකොට දැන් අපිට කියනවා වාජනයේ තියෙන ද්‍රව බියුටේන් වලින් වාජනයේ තියෙන ද්‍රව බියුටේන් වලින් ගන්න පුළුවන් කොතරම්ද? 1.2ක් ඝන ඩෙසිමීටර්. එහෙමද කියන්නේ? එකම මවුලක පරිමාව 24යි. එකම මවුලක පරිමාව කොතරම්ද? 24යි. බෙදුවාම මොකද වෙන්නේ? මේ තියෙන්නේ වාජනයේ තියෙන බියුටේන් වල පරිමාව. මේ තියෙන්නේ බියුටේන් එක මවුලක පරිමාව. බෙදුවාම එන්නේ මොකද්ද? මවුල ගන්න. එහෙම නේද? 0.05යි මවුල. තේරුණාද? අපේ අහන්නේ ද්‍රව බියුටේන් ස්කන්ධය. එතන මම කෙලින්ම හොයනවා ද්‍රව බියුටේන් මවුල ගන්න. සමානයි වාජනයේ තියෙන බියුටේන් පරිමාව බෙදීම මෞලික පරිමාව. බිඳුවයි දශම බිඳුවයි පහයි මවුල. හරි. අපේ අහන්නේ ද්‍රව බියුටේන් ස්කන්ධය. ද්‍රව බියුටේන් ස්කන්ධය මේ වන්න ස්ක්‍රීන් ෂෙයා කරපේ ගහින් කරන්නකො. මොකද ඔකේ? පේන්න ලොකු මදිද? ස්ක්‍රීන් ෂෙයා කරපේ ඉඳා. ඕටේ පේන්න. ද්‍රව බියුටේන් ස්කන්ධය මම ඉතින් ලොකු වැඩි කියලා. 0.05යි මවුල ගුණ කිරීම. බියුටේන් වල මෞලික ස්කන්ධය C4H10 12 10යි 58යි GM මොලේ ඍණ එක. එතකොට කීය දෙන්නේ? 8 වරක් 5 40යි 25යි 4යි 29යි. දශම ස්ථාන දෙකක් වෙන් කරන්න. කීයද? ග්‍රෑම් 2.9යි. ග්‍රෑම් 2.9යි. චුට්ටක් තියෙන. ලයිටර් එකක් වෙන්නේ නේද? ග්‍රෑම් 2.9යි. කඳුරු වාසිය කියන්නේ කවුද? කෑම් ගන්න කට්ටියනේ. කෑම් ගන්න කට්ටියට පොඩි ඒ වාදන කියන්නේ මේ ලයිටර් වගේ වෙන්නේ. ඔන්න B කොටස. හරි. right. අපි යන් ඊගාව කොටසට මම චුට්ටක් ආපහු ප්‍රශ්න කියවන්න වලට දාගන්නවා. අපිට කියනවා වාජනයක බියුටේන් දහනය කළ විට ලැබෙන තාපයෙන් 80ක් ජලය වගේ නව ශෝෂණය කරයි.
බියුටේන් වලින් 180ක් ජලය බියුටේන් දහනය ලැබෙන තාපය 180 ජලය මගින් අවශෝෂණය කරනවා. ඔය ගාන කියන විදිහට මවුලයක් දහනය කරද්දී ජූල් 3000 පිට වෙනවා. මවුලයක් දහනය කරද්දී ජූල් 3000 පිට වෙනවා. මේකෙන් 3000 ජූල් නේද? එතකොට මවුලයක් දහනය කරද්දී 3000යි දැන් මෙතන තියෙන්නේ මවුල කීයක්ද? 0.5යි කියලා හොයාගත්තා. අන්නේ පිටවන තාපයෙන් 180ක් ජලය අවශෝෂණය කරනවා. එතකොට ඔය බියුටේන් මවුල 0.5 දහනේ සෙල්සියස් අංශක 20 සිට තාපාංකයට ඒ කියන්නේ 100ට ගෙනීමට හැකි ජල ස්කන්ධය ගණනය කරන්න. සෙල්සියස් අංශක 20 සිට තාපාංකයට ගෙනීමට හැකි ජල ස්කන්ධය ගණනය කරන්න. එතකොට ළමයි දැන් මෙතන බියුටේන් මවුල 0.5 අපි බලමු ඒ ටික දහනේ කොපමණ තාපයක් පිට වෙන්නේ. වාජනයේ ඇති ද්‍රව බියුටේන් දහනයෙන් ලැබෙන තාප ප්‍රමාණය කොච්චරක් ලැබෙනවද? එක මවුලයක් දහනයෙන් 3000යි නේද? මවුලයක් දහනයෙන් 3000යි කිලෝ ජූල් මවුලයට. එහෙනම් මවුල 0.05කින් කීයද? 150යි කිලෝ ජූල්. හරි නේද? 3000 පහින් ගුණ කරලා 15000යි දශම ස්ථාන දෙකක් වෙන 150. ඔන්න වාදනයේ තියෙන ද්‍රව බියුටේන් සම්පූර්ණ දහනය කරොත් ලැබෙන තාප ප්‍රමාණය. එතන මේකෙන් 80ක් තමයි ජලය අවශෝෂණය කරගන්නේ. ජලය මගින් අවශෝෂණය කළ තාප ප්‍රමාණය මේකෙන් 180 150න් අල්ලායන කෙනෙකුගේ 180 බිඳු කැපෙනවා පාරසර කට 120යි කිලෝ ජූල්. අපිට කියනවා මෙන්න මේ තාපය ජලයෙන් උරා ගත්තොත් මේ කිලෝ ජූල් 120න් 20 සිට තාපාංකයට 100ට ගෙනාවි ජල ස්කන්ධය සොයන්න. එතකොට මම මෙහෙම කරනවා. තාප ප්‍රමාණය Q සමානයි. ජල ස්කන්ධය දාන්න. ඔව් M CT දානවා. එතකොට බියුටේන් දහනයෙන් පිටවන තාප ප්‍රමාණය 120යි කිලෝ ජූල් සමානයි. ජල ස්කන්ධයෙන් හොයන්න ඕන විශිෂ්ටතාව දායකතාවය 4.2යි ජූල් ග්‍රෑමයට කෙල්විනයට. මෙතන තියෙන ජූල් එනිසා මෙතන ජූල් කරමු. ඔන්න ජූල් කරා. ගුණ කිරීම 20 සිට 100ට කියන්නේ සෙල්සියස් අංශක නැත්නම් කෙල්වින් 80ක්. සෙල්සියස් අංශක 80යි කිව්වොත් එකයි කෙල්වින් 80යි කිව්වොත් එකයි. right දැන් ඔක සුළු කරලා අපි ජූල් වලට ජූල් කැපෙනවා කෙල්වින් කැපෙනවා m ගාවේ හොයන්න ඕනේ. මෙන්න මෙතන තියෙනවා ග්‍රෑම් ඍණ එක වමට ගෙනියන්න ග්‍රෑම් වෙනවා m සමානයි. අපි සුළු කරමු මෙන්න මෙතන බිංදුව කපලා දාමු බිංදුවට 8 වරක් එකයි 8 වරක් එකයි 1 12ට 40ට 5යි බිංදු 2 1500 ගෙදීම 4.2 එහෙනම් ඔන්න ජල ස්කන්ධය කීයද 1500 බෙදීම 4.2යි තාපාංකයට ගේන්න පුළුවන් ජල ස්කන්ධය සමානයි 357.1.4යි
ස්ථාපාංකයට ගෙනාවට ජල ස්කන්ධය කීයද 357.14 right ඔන්න තාපාංකයට ගෙන හැකි ජල ස්කන්ධය ගණනය කරපු විදිහ right අපි ඔතනට යනවා හදාගමු මිනිත්තු කීපයක් දෙන්න සුළු කරගන්න බලන්න දී කොටස බලමු සීමිත වායු සපයීමක් තුළ දහනය කළ විට බියුටේන් වලින් කාබන් සහ කුමාලය ලැබේ මෙම ප්‍රතික්‍රියාවට අදාළ එන්තල්පි පර්යාසය ඍණ 1400යි මවුල කිලෝජූල් වේ මෙම ප්‍රතික්‍රියාව සඳහා තුලිත රසායනික සමීකරණයක් ලියන්න සීමිත ඔක්සිජන් සපයීමක් සීමිත ඔක්සිජන් සපයීමක් කොහොමද ප්‍රතික්‍රියාව ලියන්නේ ප්‍රතික්‍රියාව ගෙයින් ඔබ ලියන්න බෑ අපිට සමීකරණයක් කියන්න විතරයි පුළුවන් डी कोड सम මෙතන ඉන්දියනවා डी කොටස සීමිත ඔක්සිජන් සපයීමක් තුළ C4H10 gas මොන ඔක්සිජන් තුළ දහනය මොනවාද ලැබෙනවා කියලා කියන්නේ කාබන් සහ කුමාලය කියන්නේ මොනවාද ජල වාෂ්ප H2O gas කාබන් කැලි ගන්නවා සමීකරණය තුලිත කරන්න කියලා නේ කියන්නේ බලන්න මෙතන කාබන් 4යි එතකොට මෙතන 4යි හයිඩ්‍රජන් 10යි මෙතන 5ක් දාන්න එතකොට 5යි 5 විදිහින් දෙකක් කි මෙතන දෙකක් දාන්න මෙතන 5ක් දාන්න මෙතන 8ක් දාන්න ජල වාෂ්ප 10ක් දාන්න සමීකරණ දෙකෙන් වැඩි කරලා ගන්න හරි මේක කීයද මවුලට කිලෝජූල් ඍණ 1400 නේද දියරි තොරතුරු භාවිතයෙන් කාබන් ඩයොක්සයිඩ් උත්පාදන එන්තල්පිය ගණනය කරන්න හොඳ එකක් කාබන් ඩයොක්සයිඩ් උත්පාදන එන්තල්පිය කියන්නේ මොකක්ද කාබන් ධන O2 CO2 ඕකේ දත්ත දෙකයි දීලා තියෙන්නේ මොනවද දීලා තියෙන දත්ත දෙක අපිට දීලා තියෙනවා C4H10 වල පූර්ණ දහන ප්‍රතික්‍රියාව මේක දීලා තිබ්බනේ මේ ප්‍රතික්‍රියාවට අදාළ එන්තල්පි පර්යාසය 3000යි කියලා දීලා තියෙනවා මවුලට කිලෝජූල් මේ මොකද්ද මේ ද්‍රව බියුටේන් වල දහන එන්තල්පිය මේ මොනවාද ද්‍රව බියුටේන් වල දහන එන්තල්පිය එතකොට දහන එන්තල්පිය කියන්නේ මෙතන ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකේ එකලෙන්ට තියෙන්න ඕනේ මෙතන 4යි CO2 මෙතන 5යි ජලය මෙතන 5 බෙදීම 2යි O2 හරිද දහනේට අදාළ එන්තල්පි පර්යාස කියන්නේ right එතකොට මෙන්න මේක තමයි අපි හොයන්න ඕනේ මේක දීලා තියෙනවා 3000 ඊගාවට අපිට දීලා තියෙනවා මෙන්න මේක C2H4 C4H10 ධන නැවත දහන ප්‍රතික්‍රියාවක් කාබන් ධන H2O කුමාරය මේ විදිහට දහනය වෙනකොට අයත් සමීකරණය තුඩ කරන්න ඕනේ දාන ප්‍රතික්‍රියාවක් නිසා මෙයාගේ ස්ටෝකියෝමෙට්‍රික සංගුණය එක වෙන්න එතන 4ක් දාන්න ජලයකට 5ක් දාන්න ඔක්සිජන්ට 5 වෙදීම එකක් දාන්න මෙතන වැරදි නේද මෙතන 8යි 5යි 13යි 13 වෙදීම දෙකක් දාන්න 13 වෙදීම දෙකක් දාන්න එතන මේක ඍණ 1400යි මවුලට කිලෝජූල් අරගෙන මේක ගන්න කොහොමද මේ බලන්න
ක්‍රම දෙකක් තියෙනවා. මම එක ක්‍රමයක් කියන්නේ. ඔය සමීකරණය හදන්න පුළුවන් මේ සමීකරණ දෙකෙන්. මේ සමීකරණ දෙකේ කාබන් දකුණු පැත්තේ තියෙන මේ සමීකරණය වම් අත පැත්තට කාබන් ගන්න. එතන මේක තියන්න පුළුවන්. 4යි කාබන් බලාගෙන ඉන්න. දැන් 5යි H2O ඊතලේ පැත්ත මාරු කරනවා කාබන්ගේ පැත්තෙන් නම් අර පැත්ත. 5යි O2 දැන් C4H10 මම මොකද කරේ ප්‍රතික්‍රියාව ප්‍රතික්‍රියක ප්‍රතිඵල මාරු කරා පැත්ත මාරු කරා එතකොට මේක ධන 1400ක් වෙනවා ධන 1400ක් වෙනවා මේක මේ පැත්තේ CO2 තියෙනවා නේ දැන් මම මොකද කරන්නේ මෙන්න මේ සමීකරණේ පළවෙනි සමීකරණය හැටියට ගන්න මෙන්න මේ සමීකරණය C4H10 ධන 13 බෙදීම 2යි O2 4යි CO2 ධන 5යි H2O දෙවෙනි සමීකරණය හැටියට ගන්නවා මේ සමීකරණයට අදාළ ප්‍රතික්‍රියාව එන්තල්පි පරියාසය දින 3000යි මොකද මේක මම උගුත් වෙනස් කරේ නෑ බලන්න මේ සමීකරණය එකතු කරන්න බලන්න මේ 4යි කාබන් 5ක් H2O මේ වීදියේ ක්‍රමයක් යන්නේ C4H10 දැන් 13 බෙදීම 2යි O2 අපි දැනට මේ කියන්නේ 6.5යි ඈ 6.5 එකතු කරනකොට එන්තල්පි පරියාස දෙකත් එකතු වෙනවා එතකොට කීයද දෙන්නේ ඩෙල්ටා H සමාන ඍණ 3000 ධන 1400 එක ධන දෙකනේ කියන පිළිවෙල එකතු කරන්න ඍණ 3000 ලැබෙනවා 5යි O2 ධන C4H10 ධන 4යි CO2 ධන 5යි ජලය මේ බලන්න මෙතන C4H10 gas මෙතන C4H10 gas කැපෙන මෙතන 5යි H2O gas මෙතන 5යි H2O gas කැපෙන මෙතන ඔක්සිජන් 6.5ක් තියෙනවා මෙතන ඔක්සිජන් 5 බෙදීම 2ක් 2.5ක් තියෙනවා 5 බෙදීම 2 නේද 5 බෙදීම 2ක් කොහොමද 5 බෙදීම 2 ඕන අර මේකයි කතා කරන්නේ 5 බෙදීම 2 ඕන මෙතන තියෙනවා 2.5 මෙතන තියෙනවා 6.5 මොකද වෙන්නේ 4යි ඉතිරි දෙපැත්ත කැපෙනවා 4ක් කොටු ඉතිරි මේ පැත්ත එතකොට ඔක්කොම කැපෙලා ගියා 4ක් කාබන් ඉතිරි මේක දිතුරු වෙන්නේ මේක කැපිලා ගියා 4යි CO2 බලන්න ඒකට උත්තරේ එන්නේ 1400 ඍණ 3000 කියන්නේ ඍණ 1600යි බවරට කිලෝ ජූල් හරි අපිට හොයන්න ඕනේ මොකක්ද C ධන O2 CO2 හතරක් C ධන හතරක් O2 හතරයි CO2 අපිට හොයන්න ඕනේ 4 ගුණයක් ඇවිල්ලා තියෙනවා හරි 4 ගුණයක් ඇවිල්ලා තියෙනවා මම මේ හරිය ලියන්නම් ඔයාලා යටින් ලියා ගන්න එම නිසා සමීකරණය 4 බෙදමු C ධන ධන O2 සමීකරණය එන්තල්පි පරියාස වෙනවා 4 4ක් ගානේ එනකොට 1600 වෙනවා එකක් 10 වෙනවා 400 ඒක එකක් දාමු දැන් KJ එන්වෝල්නේ 4යි CO2 නෑ 4යි හරි පැහැදිලි නේද අද මේකට BGA ක්‍රමයක්. يعني මේකට අපිට මේ මුකුත් සිද්ධාන්ත අවශ්‍ය නැහැ.
මම මොකද කරේ අපිට හොයන්න කියලා තියෙනවානේ මෙන්න මේ කාබන්ගේ දහනෙන් දැන් තියෙන්නේ ඒක අපිට දත්තෙන් දෙක සමීකරණ දෙකේ මම ගොඩනගන්නේ පැහැදිලි මේ සමීකරණ මේ සමීකරණ තමයි දත්තෙන් තියලා තියෙන්නේ මම හිතුවා මේ කාබන් මෙතන තියෙන නිසා ඒක ප්‍රතික්‍රියා පැත්තට ගන්න ලැබෝසියන් ලාප්ලාස් මූලධර්මී පාවිච්චි කරලා දත්තමාරු කරගත්තා කාබන් මමට ගියා CO2 දකුණු පැත්තේ තියෙනවා මේ අනිත් සමීකරණ එතකොට සමීකරණ දෙක එකතු කරගමු ඔක්කොම කැපිලා ගියා කාබන් හතරක් ගන්න එන්තල්පි විපර්යාසය අපිට එකම උරේට බලන්න හතර බෙදපුවාම උත්තරේ හරි මම තව ක්‍රමයක් කියලා දෙන්න ගාන හදන්න මේක දැනගන්න හදන්න මේක හදන්න හැමෝටම ගානාද විදිය බලා ගන්න WhatsApp group එකට ෆොටෝ එකක් දාන්න හැමෝටම ඊ කොටස ඔය විදිහට සමීකරණයක් නිර්මාණය කරලා මේ සමීකරණ එන්ටල්පි පරායස හොයන්න අපිට සිද්ධාන්තයක් ඕනේ. සාමාන්‍ය විජ්ජාගණිතය පාවිච්චි කරන්න පුළුවන්. right අපි බලමු මේ එන්තල්පි විපර්යාසය අපි දන්න විදිහකට එන්තල්පි චක්‍රයෙන් ගන්න පුළුවන්ද කියලා. එන්තල්පි චක්‍ර අනින්නේ අපි දන්නේ. අපි චුට්ටක් එන්තල්පි චක්‍රයක් පාවිච්චි කරලා මේක ගන්න පුළුවන් කියලා බලමු. ඒක ඔන්න මට එන්තල්පි විපර්යාසය හොයන්න ඕන ප්‍රතික්‍රියාව තියෙනවා. අපි එන්තල්පි විපර්යාසයෙන් දාන ප්‍රතික්‍රියා දෙකක් තියෙනවා නේද අපිට බැරිද බලමු මේ තුන සම්බන්ධ කරලා එන්තල්පි චක්‍රයක් හදන්න පුළුවන් වෙයි මේ එන්තල්පි චක්‍රයක් හදන්න පුළුවන් වුණත් තව ක්‍රමයක් තියෙනවා හරි මම මේකම මේ විදියට මෙහෙම කරන තව ක්‍රමයක් තමයි වන්න කියලා දෙන්න හදන්නේ හරිද දැන් මේ සමීකරණ දෙක භාවිතා කරලා අපි බලමු මේ එන්තල්පි චක්‍රයක් මෙතන ගොඩනගන්න පුළුවන් කියලා. හරි? එතකොට මෙතන මේ ප්‍රතික්‍රියා මේ එන්තල්පි විපර්යාසය හොයන්න ඕන ප්‍රතික්‍රියාව මෙතන තියෙනවා. දන්න දෙන්නෙක් ඉන්නවා. හොඳද? මම මෙන්න මෙයාගෙන් පොඩ්ඩක් පටන් ගන්න බලමු. C4H10 ධන පහවෙනි දෙකක් O2 හතරයි C ධන 5යි H2 මේක කීයද ඍණ 1400
හරි මේ පැත්තේ තියෙන්නේ කාබන් H2O gas H2O gas ඒ විදිහටම ගෙනිහිල්ලා H2O gas විදිහටම තියෙනවා මොකොත් කරේ නැහැ එන්තල්පි පරයාසෙ බිඳුව කාබන් ඉන්නවනේ හතරක් කාබන් හතරක් දාහනය කරන්න දැන් කාබන් එකට ඔක්සිජන් කීයක් ඕනද එකයි හතරක් දාහනය කරන්න ඔක්සිජන් කොතරක් ඕනද හතරක් ඕනේ එතන මෙන්න මේ දෙන්න සෙට් වුණාම කාබන් නියෝගය 10 එන්තල්පි වගේ හතර ගුණයක් එනවා අපි මේ හොයන්න ඕනේ කියලා x කියලා ගත්තොත් එන්තල්පි පරයාසෙ එතන මේ දිනේ වගේ හතර ගුණයක් නේ 4x නේද දැන් මේ පැත්තට ඔක්සිජන් කීයක් දැම්මද හතරක් දෙකට කළු දෙන්න දැන් මේ පැත්තට හතරක් දෙකට කළු දෙන්න දාමු ඔක්සිජන් හතරයි යෝ ඇයි එහෙම කරේ ඉස්සරලා තිබ්බ සමීකරණය තුලිත කරලා තිබ්බේ මම ඔක්සිජන් හතරක් කළු දෙන්න දැම්මා තුලිත භාවයේ විදින නිසා මේ පැත්තට ඔක්සිජන් හතරක් කළු දෙන්න එරුණාද හතරක් සීදා හතරක් කොටු හතරක් CO2 දැන් වහින්න ඒ කියන්නේ අපිට එන්තල්පි පරයාස හොයන්න ඕනේ කියනවා වගේ හතර ගුණයක්. පැහැදිලිද? එන් මම මේක හදාගත්තේ. දැන් එන්තල්පි චක්‍රයක් හදද්දී මේකටත් පොදු මේකටත් පොදු අතරදී බලයක් තියෙනවා. මේ දිනේ 4යි CO2 පහජලේ තමයි මගේ අතරමැදි බල. එතකොට C4H10 ධන 13 බෙදීම 2යි O2 වෙන්න ඕනේ මේ පැත්තේ. තියනවද බලන්න? 5 බෙදීම 2 ධන 4. දෙවරක් 4 8යි 5යි 13 බෙදීම 2යි O2. මේ දෙන්න එකතු කරපුවාම 13 බෙදීම 2 O2 තියෙනවා. එහෙනම් C4H ධන 13 බෙදීම 2ක් O2 වම් පැත්තේ රෙඩි. එහෙනම් ඔයාලා දකුණු පැත්තේ කෙලින්ම ගන්න මොකද්ද? 4 CO2 5 ජලයේ එන මේකට දාන්න ඊතර. ඊළඟේ ඍණ 3000යි. ඍණ 3000යි නේද? අත ඍණ 3000යි. හරි. දැන් ඉඳන් පිටක් කරලා දාන්න. ඍණ 1400 ධන 4x. ඉඳන් පිටක් ගන්නේ මේ පාරෙන් යනවා මේට සමාන කරන්න. කේස් නියමයි. ඍණ 1400 ධන 4x ධන බිංදුව. ඍණ 1400 ධන 4x ධන බිංදුව සමාන ඍණ 3000. මේ පැත්තට ගියේ 4x සමානයි ඍණ 1600 x සමානයි ඍණ 400. කොහොමද දැන් එන්තල්පි චක්‍රයක් ඇඳලා ඒ ස්නීය දාලා හදන්න පුළුවන්. මේ જાති ගණන් ටිකක් තමයි හදන්නේ. මේ ගාන හදන්න විකල්ප ක්‍රමයක් තියෙන නිසා මම මේක හදලා දෙන්නේ. හොඳද? ඔයාලට අපි ගණන් ටිකක් හදුවට පස්සේ මේ ගණන් තනියෙන් ස්ටඩි කරලා බලන්න. හොඳද? බීජේ ක්‍රමේ හදන්නත් පුළුවන්. එහෙම කාට හරි එහෙම කල්පනා වුණ නැත්නම් කිසි අවුලක් නැහැ. එන්තල්පි චක්‍රයක් ඇඳලා හැදුවා කියනවා මම කියන්නේ. පැහැදිලිද? අය බලමු. ඔය තමයි ගාන හදන්න දාලා එන්තල්පි චක්‍රය. එන්නකෝ. ඉස්සෙල්ලා ඍණ 400ක් ආව නේද? දැනුත් ඍණ 400 උත්තර එනවා. එතකොට ඔයාලගේ ටියුට් එකේ ප්‍රශ්නාංක දෙක නේද? දෙක හරි. දෙක. ඔයාලා දීලා තියෙන එතකොට ප්‍රොපේන් වල දහන එන්තල්පිය ඍණ 2200යි ඈ. ධන 2200 නෙමෙයි. කාබන් වල දහන එන්තල්පිය දීලා තියෙන බලන්න ඩෙල්ටා HC කාබන් ධන O2
CO2 yes සම්මත තත්ත්වයට ජලයේ ද්‍රව්‍යයක් මේ විදිහට ලියන්න ඕනේ. මෙයාගේ ඍණ 393යි කියලා දීලා තියෙනවා. H2 වල දාහනෙන් දැක්ක දීලා තියෙනවා. එතකොට H2 ස්ටෝයිකියෝමෙට්‍රික සංගුණකය එකවන පරිදි තුලිත කරන්න ඕනේ. මෙතන භාගයක් O2 ගෑස් දාන්න. H2O liquid එන්තල්පි පරයාසය දීලා තියෙනවා ඍණ 286යි කිය. පවුලටි කිලෝජූල්. sorry. අපේ ගානේ මොකද්ද? ප්‍රොපේන් වල සම්මත උත්පාදන එන්තල්පි. C3H8 වල සම්මත උත්පාදන එන්තල්පි කොහොමද වෙන්නේ? කාබන් ධන හයිඩ්‍රජන් තමයි සංඝටක මූලද්‍රව්‍ය. වලින් උත්පාදනය කිරීම. ඒ උත්පාදනය කරන එක්කෙනාගේ ස්ටෝයිකියෝමෙට්‍රික සංගුණක එක වෙන්න. සමීකරණය ලියමු. මෙතන 3 නිසා කාබන් 3ක් ගන්න. හයිඩ්‍රජන් 8 නිසා මෙතන 4ක් දාන්න. මේක තමයි යන්නේ. මම මේකට ලියනවා ඩෙල්ටා H RXN කියලා. සම්මත ඩෙල්ටා RXN කවුරුහරි උත්පාදනය එන්තල්පියක් නිසා ඩෙල්ටා F කියලා නමක් කවන්නේ. මොකක් හරි කැමති පදයක් දාන්න X කිව්වත් කවන්නේ. දැන් අපිට දීලා තියෙනවා සම්බන්ධ කරන්න බලමු. C3H8 තියෙන මේ පැත්තේ මේ ධන O2 කියලා ප්‍රතික්‍රියාවක් තියෙනවා. එතන මෙතන C3H8 තියෙනවා මේ ධන O2 අපි ඒක තුලිත කරගමු. 3ක් නිසා කාබන් ඩයොක්සයිඩ් ඉස්සරහට 3ක් දාගන්න. හයිඩ්‍රජන් 8ක් නිසා ජලයට 4ක් දාගන්න. ඒතර ඔක්කොම දකුණු පැත්තේ ඔක්සිජන් දෙවරක් 3 6 4යි 10යි. එතන 5ක් ගන්න. අපි මෙතන 5ක් කොටු දාමු. හැබැයි මතක තියාගන්න මේ පැත්තට 5ක් කොටු දාන්න. මේ පැත්තට 5ක් කොටු දාන්න ඕනේ. නැත්තම් සමීකරණය තුලිත පවතින්නේ. දැන් මෙතන 5ක් කොටු දාපුවාම මෙතන එක අපි මෙතන ඉන්නේ 3ක් CO2 ධන. අයි දීලා තියෙනවා මේ සමීකරණ. උඩදී 4ක් H2O. ඊතලයේ උඩ එන්තල්පි පරයාසය ලියන්න ඍණ 2200යි පවුලට කිලෝජූල්. දැන් මම කිව්වා මේ සමීකරණේ මේ පැත්ත තුලිත නම් මේකට තුලිත නම් අනිවාර්යෙන් මේ පැත්ත තුලිත වෙන්න ඕනේ. බලමු කාබන් 3ක් තියෙනවා CO2 3ක් තියෙනවා ගහන්න හිතලා. කාබන් වල දාන එන්තල්පි ඍණ 393යි. ඍණ 393යි. කීදෙනෙක් දාණය වෙලා ඉන්නවද? 3 දෙනෙක්. 3 දෙනෙක් දාණය වෙලා. හරි. 3යි CO2. ඔක්සිජන් නැති වෙලා තියනවද බලමු. දෙවරක් 3 6යි. මෙතන දෙවරක් 5 10යි. 6ක් ගියා කාබන් 10ට. 4ක් H2O. 4ක් H2O ගහමු ඊතලයක්. එකක් H2 එකක් H2O ඍණ 286යි. 4 දෙනෙක්. 4 වරක් ඍණ 286යි. හරි නේද? දැන් බලන්න ඔක්සිජන් නැද්ද කියලා. මෙතන ඔක්සිජන් 4ක් තියෙනවද කියලා නේ. මොකද මෙතන හයිඩ්‍රජන් එකට ඔක්සිජන් භාගයයි. හයිඩ්‍රජන් 4ට ඔක්සිජන් O2 දෙකක් ඕනේ. එතකොට මෙතන ඔක්සිජන් 10ක් තිබ්බ ඔක්කොම 6ක් ගියා කාබන් වලට. තව 4ක් ඉදිරි. මේ 4 මේ ජලයට යනවා ගානට. ඔක්සිජන් බැලන්ස්. අර දාපු 5ක් O2 මේ වල දෙතුන් ඇති. බලන්න මේ 2 2 4 10යි. 5 2 10යි. මේ පැත්ත තුලිද. අපිට එන්තල්පි චක්‍රය ගොඩනගලා තියෙනවා. දැන් මොකද කරන්නේ? මේකෙන් සමීකරණයක් ගොඩනගන්න. ඒකට හේස්කිය තාප සමාකලන නියම දාන්න ඕනේ. අපි සමෘද්ධ චක්‍රය බලන්න මෙහෙම ගිහින් නම් මෙහෙම එන ප්‍රතික්‍රියාවට මාර්ගයක්. විකල්ප මාර්ගෙ මෙහෙම හැදිලා තියෙනවා. එතකොට මම හේස්කිය වෙලියනවා. හේස්කිය වෙලි. හේස්කිය වෙලි. डेल्टा HRXN ऋण 2200 डेल्टा HRXN අපිට හොයන්න ඕන එක්කෙනා එකතු කිරීම ඍණ 2200 සමානයි 393 වරක් 3 ඍණ 393 වරක් 3 සහ මේක එකතු වෙන්න ඕන ඍණ 286 වරක් 4 අපි සුළු කරමු डेल्टा HRXN समान है 2 9 27
11 අයවරක් 4 24යි 32යි 1යි 34යි 8යි 3යි 11යි අර ඍණ 2200 දකුණට ආපුවම ධන 2200ක් මම යාලේ සුළු කරනවා ඩෙල්ටා 4x එයි අතනින් එනවා 9 4යි 13යි 7යි 4යි 11යි 1යි 1යි 2යි 1යි 3යි 2313 හරි දාලා 2200 බලන්න උත්තරේ එනවාද කියලා ඍණ 113 කිලෝ ජූල් පාවර් කිලෝ ජූල් පාවර් ඍණ 113යි හරි ඔන්න එතන චක්‍රය දාලා ගාන හදලා තියෙනවා හරි සුළු කිරීම වලදී චෙක් කරලා බලමු අපෝ 9 අතර හරිය එකක් හරි මෙතන තමයි 9 4යි 13යි 4යි 7යි 11යි 1යි 12යි නේද 12යි 1යි 1යි 2යි 1යි 3යි 1යි 1යි 2යි එතන මෙතන කියන්නේ 123ක් නේද වෙන 123යි කිලෝ ජූල් පාවර් right අදගම බලන්න ඔන්න අපි එන්තල්පි චක්‍රයක් පැනලා දහන එන්තල්පි උත්පාදන එන්තල්පි සම්බන්ධ කරලා තියෙනවා මූලිකම සරලම අවස්ථාව right එතකොට ඔය තියෙන්නේ ඔයාලගේ ප්‍රශ්නාංක පහ පාඩම දාන එන්තල්පි චක්‍රය ඇඳගන්න पेस्ट में दाल विषय गण शुरू करिए मार्जिन कलर चेक करा तो बताऊं करें काफी हमें एमसीक्यू प्रश्न होता है අද අපි MCQ ටික සාකච්ඡා කරලා ඉවර කරමු. මෙන්න මේ ප්‍රශ්නාංක දෙක මේක පාස් පේපර්ස් ප්‍රශ්නයක්. එතෙන් ඕටුත් එක දහන ප්‍රතික්‍රියාව එන්තල්පි පරයාස දීලා තියෙනවා. H2O2 එක ප්‍රතික්‍රියාවේ එන්තල්පි පරයාස දීලා තියෙනවා. දෙකක් H2 දීලා තියෙනවා. ඒතර මේක උත්පාදන එන්තල්පියක්වත් දහන එන්තල්පියක්වත් නෙවෙයි. සාමාන්‍ය ප්‍රතික්‍රියාවේ එන්තල්පි පරයාසන. C-O2 CO2 දීලා තියෙනවා. මේක භාවිතේ මට පේන හැටියට මේ C2H6 වල උත්පාදන එන්තල්පි සමීකරණය දීලා තියෙනවා. C2H6 මෙන්න මේ යන ප්‍රතික්‍රියාව ගන්න එක සාමාන්‍යත එන්තල්පි පරයාසය වලිය කියලා අහනවා. එතකොට අපිට තියෙන විදිහට එන්තල්පි චක්‍රයක් ඇඳලා බලන්න. මම ටක් ගාලා ප්‍රතික්‍රියා ටික මොඩේට දානවා. එන්තල්පි චක්‍රයක් ඇඳලා බලන්න. දෙකයි C2H4 මේ දීලා තියෙන විදිහට තමයි. මවුලෙට කියලා දුන්නේ දීලා තියෙන බලන්න. ධන O2 අතරයි CO2 දැන් මේ භෞතික අවස්ථා බහුවර්ණ ප්‍රශ්න වල නම් අපිට වැඩක් නැහැ නේද? බහුවර්ණ ප්‍රශ්න වල භෞතික අවස්ථා දැම්මේ නැහැ කියලා ලකුණු දෙන්නේ නැහැ. පපන්නේ ඍණ 3120යි. දෙකයි H2 ධන O2 දෙකයි H2 ධන එකක් O2 දෙකයි H2O ऋण 527යි C ධන O2 CO2 ऋण 394යි අපෙන් ආනවා දෙකක් C
3ක් H2 C2H6 मैंने समीकरण සම්මත එන්තල්පි පරයාස කිව්වා. අපි delta H RXN කියලා ගමු. delta H RXN කියලා ගමු. බලන්න. දැන් මේක දින දින අතරිය පාවිච්චි කරන්න පුළුවන් විදිය. C2H6 ධන හතක් වුණා. අවුරුදු මේකේ 2යි C2H6 ධන හතක් වුණා දීලා තියෙනවා. 1යි C2H6 නම් කීයද? එතකොට මේ සමීකරණ දෙකෙන් බෙදලා ගන්න. එන්තල්පි පරයාසෙන් දෙකෙන් බෙදලා ගමු. එතකොට මෙතනට එකක් C2H6 ආපුවා මෙතනට එනවා 7 බෙදීම දෙකක් වුණා. මේ සමීකරණය ගන්න යන්නේ ලැබෙනවා 2යි CO2 ධන 3ක් H2O. හැබැයි ළමයි මේ 7 බෙදීම දෙක දානකොට මතක් කරලා මේ පැත්තට දාන්න. නැත්තම් යන්න 7 බෙදීම දෙක. right දැන් දෙපැත්ත තුලිතයි. දැන් මේ පැත්තත් තුලිතයි බලන්න. අය කාබන් දෙක හරි හයිඩ්‍රජන් 6ක් හරි තුවාල දෙක 6යි. ඔක්සිජන් දෙවරක් දෙක 4යි 3යි 7යි මෙතන 7යි හරිනේ. ඊතලේ උඩ එන්තල්පි පරයාස නම් කීයද? ඍණ 3120 බෙදීම 2යි. හරි. ඒ කියන්නේ ඍණ 1560යි. එළ 1560යි. කාබන් ධනවලු CO2 දෙනවා වේද? දෙකක් කාබන් දෙකක් CO2. ඍණ 394යි. දෙකෙන් වැඩි කරා නම් හරි. දැන් ඔක්සිජන් රඳ බලන්න මෙතන ඔක්සිජන් කීයක් ඕනේද? දෙවරක් දෙක 4යි. මෙතන 7ක් තියෙන්නේ. 7 බෙදීම දෙක දෙකෙන් ගුණ කරනවා 7යි. 4 ඍණ 4. කාබන් වලට 4ක් ගියා. තව 3ක් ඉදිරි. හයිඩ්‍රජන් 3ක් ඇද්ද? ඇතිනේ. මෙතන හයිඩ්‍රජන් දෙකකට ඍණ 527යි. 3කට හදන්න ඕනේ. කොහොමද? දෙකකට ඍණ 527යි නම් හොඳද? 3කට කීයද? පස්සේ සුළු කරමු. තේරුණාද වෙන්නේ? මෙතන දෙක තියෙනකොට ඍණ 527යි නම් 3 තියෙනකොට කීයද? දෙකට 527යි 3ට කීයද? ඔක්සිජන් නැද්ද? මෙතන 3යි ඕනේ. ආපේ 3ක් තියෙනවා. එනවන වැඩේ බැලන්ස් සුළු කිරීමක් තියෙන කරන්නේ. ඔන්නම තමයි ඉතින් කියන එක සම්බන්ධ කරන්නේ. තාම සමාකලන්නේ මේ දහම් මේ විදිහට පාරක් එනවා මේ පාරත් එක්ක සමාන කරන්න. එතකොට හේස් නියමයෙන් ඩෙල්ටා HRXN එකතු කිරීම ඍණ 1560 සමානයි ඍණ 527 වරක් 3 බෙදීම 2 ඍණ 394 වරක් 2 පාසු සුළු කරමු ඩෙල්ටා HRXN උක්ත කරමු සමානයි ඍණ 1560 මේ පැත්තට ආවම ධන 1560ක් වෙනවා මෙතන සුළු කරන්න මොකද 4 3 21යි දෙවරක් 6 1යි 7යි sorry 6 2යි 8යි 5 4 15 බෙදීම 2 කීයද 7යි 4යි බිංදුවයි 0.5 840.5 සුළු ගන්න බලන්න කීයද ඩෙල්ටා HRXN දෙන්නේ शुरू करना බලන්න සර් අතන 790.5 නෙමෙයිද 790.5 කොතනද මෙතනද ඔව්
ඔව්. හත්සිය 99.5. සුළු කරමු. උත්තරේ නේ කිය 18.5ක් නේද? මෙතන එනවා 4 2 8යි. 9 2 18යි. 3 2 6යි 7යි. 1560 ධන එන මෙතන එනවා 0.5යි 8යි 9යි 8යි 17යි 7යි 7යි 14යි 15යි. ඔකනේ ඍණ 18.5. මේ උත්තරේ ඇවිල්ලා තියෙන හේතුව තමයි මෙන්න මෙතන මේ ඉලක්කම පොඩි වැරද්දක් වෙලා තියෙනවා. මෙතන 527 නෙවෙයි එන්න ඕනේ. 572. 572. හරිද? මෙතන එන්න ඕනේ 572. ඉතින් බලන්න මෙතන 858ක් එනවාද කියලා. එතකොට ඊයේ දෙන්නේ දෙවරක් 6යි 7 දෙවනේ දමු දෙවරක් 1යි දෙවරක් 286යි අයරත්න 18යි වරකට 24යි 1යි 25යි 858ක් තියෙනවා. දැන් මේ දෙක එකතු කරන්න 8යි 8යි 16යි 8යි 5යි 13යි 1යි 14යි 8යි 7යි 15යි 1යි 16යි. හරි 1646. හරි උත්තරේ එතකොට එන්න ඕනේ ඍණ 86යි කියලා ජෝඩු මොරේ. 564 නෙවෙයි එතන 572 එන්න ඕනේ. උත්තරේ වෙනස් වෙච්ච නිසාම මේ බැලුවා අද මොකද වෙලා තියෙන්නේ කියලා. ඍණ 86යි මොරේ කියලා ජෝඩු. හරිද? එතන 572 එන්න ඕනේ. ऋण 86 मोरे किलो जो उत्तरांक 4 उत्तरांक 4 වෙන්න ඕනේ නේද මේක තමයි නේ ඊට හදාගන්න චුට්ටක් right අපිට ඒක තව භවන ප්‍රශ්න තුනක් තියෙනවා හදන්න සහ තව රචනා ප්‍රශ්න තියෙනවා කරන්න ලබන සතියේ අපි අර මේ චලවායු ප්‍රතික්‍රියාව සම්බන්ධ රචනා ප්‍රශ්න සහ එන්තම් චක්‍රයක් තියෙන රචනා ප්‍රශ්න බහුවර්ණ වලට කලින් 10 වෙනි එකට. අන්නේ ටිකයි ඉතිරි බහුවර්ණ ටිකයි ලබන සතියේ සාකච්ඡා කරනවා. ලබන සතියේ අපි සිද්ධාන්ත කොටස් ටිකක් තමයි කරන්නේ. හරි? අපි ඉතිරි එන්තම් විපර්යාස ටිකක් අද දැක්වීම සම්බන්ධයෙන් කතා කරලා යනවා. විශේෂයෙන් අපි අර පරමාණු කර්ණ එන්තල්පිය නැත්නම් තුන්කර්ණ එන්තල්පිය සහ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න ඕනේ ඉලෙක්ට්‍රෝන කරන එන්තැල්පි සම්බන්ධයෙන්. right? ඊළඟ සතියේ කොට සිද්ධාන්ත කොටස් ටිකක් තව සාකච්ඡා කරමු. තව ගණන් දීපෙකුත් ඔය ඩියුට් එකේ හදලා. ඒකෙන් අදට අපි ඔතනින් නවත්තමු. මේ ගානේ විසඳුමක් මම ඔයාලට ෆොටෝ එකක් දානවා. MCQ එක. right? අපි ලබන සතියේ ඔතනින් යාට සිද්ධාන්ත සාකච්ඡා කරමු.